අයිපුවන් සුදැසනක් වාසනාවන්ත ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරන ඔබට ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින්. අපි අද දවසේදීත් වඩා විශේෂිත මාතෘකාවක් ඔස්සේ 7 වෙනි පැය සාකච්ඡාව මෙහෙවන්න සූදානම්. පුරා හෝරාවක කාලය තුල වඩාත් ඵලදායී විදිහට මේ කාලය ප්‍රයෝජනයට ගන්න අපි සූදානම්. පහුගිය කාලය පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම කොරෝනා වසංගතයේ දැඩිසේ ව්‍යාප්ත වෙච්ච කාල සීමාවක් වලට පත් වෙලා තිබ රට කිහිප වරක්ම ලොක්ඩවුන් තත්ත්වයට පත් කරන්න නැත්නම් සංචාරන සීමා පනවන්න කටයුතු කළා. මේ ඔස්සේ දැඩි අසීරුතාවකට පත්වෙච්ච ක්ෂේත්‍රයක් විදිහට අපිට කලා ක්ෂේත්‍රය හඳුන්වන්න පුළුවන්. කලාකරුවාගේ අනාගතය මේ පිළිබඳව වඩාත් කතා කරන්න පහුගිය කාලයේදී පෙළඹුණා. ඒ නිසා අද දවසේදී අපි රට කලාව සහ කලාකරුවාගේ හෙට දවස කොයි ආකාරයෙන් වේවිද කියන වගේ කතා කරන්න සූදානම්. මේ සඳහා සුදුසුම දෙපළකට අපි අද ආරාධනා කළා 7 වෙනි පැය මැදිරියට. විශේෂයෙන්ම ඒකාබද්ධ කලා සන්ධානය පිළිබඳව හඳුන්වනකොට ඔබට හුරු පුරුදු ඇති මේ නාමය දැන් අවුරුදු 2ක පටන් ඔබට වඩාත් සමීප කලාකරුවට වඩාත් සමීප සන්ධානයක් විදිහට ඒකාබද්ධ කලා සන්ධානය අපිට හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම අපි අද දවසේ 7 වෙනි පැය මැදිරියට කැඳවා ගත්තා ඒකාබද්ධ කලා සන්ධානයේ සභාපතිතුමන් විශාරද සවන්තිසානායක මහත්මයා. සුබ දැසනක් ඔබතුමන්ට. සුබ දැසනක්. ඒ වගේම අපිත් එක්ක ඒකාබද්ධ කලා සන්ධානයේ භාණ්ඩාකාරිකතුමන් ආචාර්ය ධම්මික දිසානායක මහත්මයාත් එන්න. සුබ දැසනක් ඔබතුමාට. අපි ආරම්භයක් විදිහට සමන් දිසානායක මහත්මයා මේ ඒකාබද්ධ කලා සන්ධානයේ කලාකරුවෝ දැන් බොහෝ දෙනෙක් දන්නවා මේ පිළිබඳව. රටේ ජනතාවට දැනගන්න අපි කියමුකෝ මේ මොනවද හේතුපාදක වුණේ ඒකාබද්ධ කලා සන්ධානයේ නිර්මාණය කරන්න. විශේෂයෙන් අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම විවිධ කලාකරුවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පිළිබඳව කතාබහක් ඇති වෙලා තිබ්බ. කලාකරුවෝ ගැන වැඩියෙන් කතා වුණා. හේතුව මේ ප්‍රාසංගික මාධ්‍යයක් දැන් කලාකරුවන්ගේ නිර්මාණ නරඹන්න ජනතාවට එන්න හැකියාවක් තිබෙන්නේ නැහැ කොරෝනා වසංගතයේ හින්දා. ඒ විතරක් නෙවෙයි ටෙලිනාට්‍ය මේ හැම දෙයක්ම සිනමාව මේ චිත්‍රපට රූගත කිරීම වලටත් බාධා පැමිණෙනවා කොරෝනා වසංගතයේ හින්දා. අපි කතා කරමුකෝ ඒකාබද්ධ කලා සන්ධානය ආරම්භ වෙන්න මොනවද හේතුපාදක වුණේ? කොයි කාලෙද ආරම්භ වුණේ? ඒකාබද්ධ කලා සන්ධානය ආරම්භ වෙන්නේ 2020 අගෝස්තු මාසේ 23 වෙනිදා. මේක ආරම්භ වෙන්න හේතු ගණනාව බලපෑවා. විශේෂයෙන් අපි කියන්නට ඕනේ ලංකාවේ කලා සන්ධාන, කලා සංවිධාන, කලා සංගම් කියන මාතෘකාව යටතේ කතා කරනකොට ලොකු ඉතිහාසයක් තියෙනවා කලා සංගම් බිහිවීම සම්බන්ධයෙන්. මේකෙදි අපිට දීර්ඝ කාලයක් කලාකරුවන් සමග අවුරුදු 20ක විතර කාලයක් අපි කටයුතු කරලා තියෙන නිසා මේ සංගම් බිහිවීම නැතිවීම මේ ඇතුලේ සිදුවෙන ක්‍රියාකාරීත්වය කොතෙක් දුරට අවංකද නැත්නම් සමාජගත වෙන වැඩපිළිවෙල මොන වගේද කියන එක පිළිබඳ ලොකු අත්දැකීමක් තිබුණා. ඒ නිසාම අපි විශේෂයෙන් පරිස්සම් වුණා කලා සංවිධානයක් නැත්නම් කලා සන්ධානයක් විදිහට මේක ස්ථාපිත කිරීමේදී කලාකරුවන් මේ කෙරෙහි විශ්වාසය තැබිය යුතු ආකාරය මොකක්ද කියන එක අපිට අධ්‍යයනය කළා තමයි මේ සංවිධානය පිහිටවන්නේ. විශේෂයෙන් මෙතෙක් ක්‍රියාකාරීව තිබුණු කලා සංවිධාන ගණනාවක් එකතු කරලා අපි ඒකාබද්ධ කලා සන්ධානය විදිහට කලා සන්ධානය පටන් ගත්තෙම මෙතෙක් කලාකරුවන්ට දිනා ගැනීමට අවශ්‍ය වෘත්තීය අයිතිවාසිකම්, එහෙමත් නැත්නම් කලාකරුවන්ගේ සුබ සාධනය, එහෙමත් නැත්නම් කලාකරුවන් බලාපොරොත්තු වෙන නැත්නම් රටක කලාව ඔසවා තැබීමට අවශ්‍ය ශක්තිය ලබා දීමේ අරමුණ මුල් කරගෙන. ඒකද අපි තේමා පාඩේම තමයි රට කලාව සහ කලාකරුවා හෙට දවස කියන එක. ඒතර මේ කාරණා මුල් කරගෙන ආරම්භ කළත් අපිට ඇතුණු කොවිඩ් තත්ත්වයට එක්ක අපි සැලසුම් කරපු ඒ සැලසුම් කරන වාර්ෂික සැලැස්ම සහ ඉදිරි කෙටි කාලින, මධ්‍ය කාලින, දීර්ඝ කාලින සැලැස්ම ක්‍රියාත්මක කරන්න අපිට අවස්ථාව ලැබුණේ ඊටාම අඩුවෙන්. ඒ නිසා අපිට මූලික අවධානය යොමු කරන්න සිද්ධ වුණා කලාකරුවාගේ සුබ සාධනය කියන එක. විශේෂයෙන් කොවිඩ් අර්බුදයත් සමගම අපේ සංවිධානයට සීමා වුණු අපේ මේ සමාජිකත්වයේ ලැබපු කලාකරුවන් රැක බලා ගැනීම තමයි අපිට පළවෙනි අභියෝගය වුණේ. බොහෝ දැඩිසේ මේ කලාකරුවන්ගේ ජීවිත අභියෝගයට ලක් වුණා පහුගිය කාලේ. අපි දැක්ක කොරෝනාව හින්දා වෘත්තීය කටයුතු කරගන්න සිද්ධ වුණේ. අර මේ පිරිස සමහර පිරිස් ඉන්නවා කලාකරුවෝ දෛනික ආදායම් ලබන්නේ අර ඉතුරු කරගත්ත මුදලක් නැහැ. සමහර වෙලාවට අර ඉන්න ගේ දොර ඉඩකඩම් පවා කුලියට ඉන්න තැන් මේ හින්දා කලාකරුවෝ ලොකු පීඩාවකට පත් වුණා පහුගිය කාලේ. විශේෂයෙන් කලාකරුවන්ට විශ්‍රාම වැටුමක් නැහැ. අනිත් පැත්තෙන් කලාකරුවන්ට නිශ්චිත මාසික වේතනයක් නැහැ. ඒතර මේ අභියෝග මැද ලෝකයේ තියෙන මේ මාරාන්තික වේශනයත් එක්ක
රටක් වහපුවාම කලාකරුවාගේ නිර්මාණ කටයුතු එළිදක්වා ගැනීමට සහ ඔවුන්ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම නැති වුණා. එතකොට විශේෂයෙන්ම ඔවුන්ට සාමාන්‍ය සමාජයේ වෘත්තිකයන්ට අභිභවා ගියපු අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි මුලින්ම යොමු වුණේ ඔවුන්ගේ සුබ සාධන වැඩපිළිවෙල ජයග්‍රහණය කරාට පසුව තමයි වෘත්ති අයිතිවාසිකම් වලට එන්න ඕන කියලා. ඉතින් අපි පහුගිය වසර දෙකකට ආසන්න කාලයක් අපි කළේ විශේෂයෙන්ම කලාකරුවන් දැනුවත් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය සුබ සාධනය සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. අපි වසර දෙකක් ඇතුළත ඒ සඳහා අවශ්‍ය මৌলিক පදනම සකස් කර ගැනීම සහ ඔවුන්ට සුබ සාධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඉතින් දැන් අපි ඒකේ උච්චතම අවස්ථාව කියන්නේ අපි සංවිධානයක් විදිහට තීරණාත්මක තැනකට එළඹිලා තියෙනවා. ඒ කියන්නේ අපි වසර දෙවසර පූර්ණය මුල් කරගෙන අපි ආගමික පැත්තට අපි නැත්නම් අපේ තියෙන සංස්කෘතික මූලයන්ට මුල් තැන දීලා අපි පොඩි විශේෂ වැඩසටහනක් ලෑස්ති කරලා අපි එතනින් පසුව අපි කලාකරුවන් අතරට යන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, ඔවුන්ගේ කලා ක්ෂේත්‍ර වල තියෙන ගැටලු සහ කලාකරුවා සම්බන්ධව තියෙන ප්‍රශ්න සමාජගත කරමින් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරමින් නව වැඩපිළිවෙලකට එළඹෙන්න. ඒ නිසා අපි මේ වැඩපිළිවෙල පිළිබඳව කතා කරමු විශාරද සමන් දිසානායක මහත්මයා. අතරදී අපිත් එක්ක ඉන්නවා මේ ඒකාබද්ධ කලා සංධානයේ භාණ්ඩාගාරිකතුමන් ආචාර්ය ධම්මික දිසානායක මහත්මයා. ධම්මික මහත්මයා මේ දැන් ඔබතුමන් භාණ්ඩාගාරික තනතුර හොබවන්නේ අර ටිකක් බැරෑරුම් සහ මේ බාහිර දූර කාර්යභාරයක් තියෙනවා. හේතුව දැන් අපේ විශාරද සමන් මහත්මයා සඳහන් කරපු කාරණාව දැන් කලාකරුවෝ වෙනුවෙන් පිහිටක් වෙන්න ඕනේ, පිළිසරණක් වෙන්න ඕනේ. මේ සඳහා මූල්‍යමය ශක්තිය අනිවාර්යෙන් අවශ්‍යයි. අපි කතා කරමුකෝ මේ දැන් ඒකාබද්ධ කලා සංධානය ඇතුලේ කොයි විදිහේ කලාකරුවෝදින් දැන් විවිධ ක්ෂේත්‍ර අපි දන්නවා නියෝජනය කරනවා. සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය, ප්‍රාසංගික වේදිකාව, මේ සියලු කලා මාධ්‍යයන් කලාකරුවෝ කිව්වම අයිති. මේ සියලු දෙනාම ඔබතුමන්ලගේ සංධානයේ නියෝජනය කරනවද සහ කොහොමද අරමුදල් සපයගන්නේ මේ වැඩ කටයුතු වලට? ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ඒකාබද්ධ කලා සංධානයට අද දවසේ මේ කාලය වෙන් කළ දීම පිළිබඳ ITN නාලිකාවට. ඔබගේ ප්‍රශ්නයට කෙටියෙන් පිළිතුරක් දුන්නොත් මෙහෙම කියන්න පුළුවන්. සකල විධ කලාකරුවන් අපේ සංවිධානය තුළ ඉන්නවා සහ අපි ඒ අයට ආරාධනා කරලා තියෙනවා. ඒක තව පොඩ්ඩක් පැහැදිලිව කිව්වොත් දැන් ඔබතුමා කිව්වා වගේ සිනමාව, නාට්‍ය, වේදිකාව, සංගීත ක්ෂේත්‍රය, පොදුවේ ප්‍රසංග කලා සහ එතනින් ඔබට ගිහිල්ලා අපි හඳුන්වන මේ කියන්නේ මේ අස්පර්ශනීය කලාවන් දක්වා නැත්නම් ඉන්ටැන්ජිබල් ආර්ට් කියන තැන දක්වාම අපේ මේ වැඩපිළිවෙල පුළුල්ව අපි සකස් කරලා තියෙනවා. දැනටත් අපේ සමාජිකත්වයේ තුල එවැනි කලාකරුවන් ඉන්නවා. ඒ කලාකරුවන් සමාජිකත්වයේ තුලට ගැනීමදිත් අපි යම්කිසි වැඩපිළිවෙලක් නිර්ණායක තියෙනවා කීපයක්. ඉතින් ඒ අනුව තමයි මේ සමාජිකයන් බඳවා ගැනීම සහ ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් පහුගිය අවුරුදු 2ක කාලය ගත්තොත් අපි අත් වශයෙන්ම අපි සතුටු වෙනවා ආපු ගමන් මග බාධාවන් ගොඩක් තිබුණා මේ ගෝලීය වසංගත තත්ත්වයත් එක්ක. එතකොට අපිට ඒ කාරණෙත් එක්ක අපේ සමහර කියන්නේ වැඩසටහන් අපිට දියත් කරන්න ටිකක් අපහසුතාවයක් ඇති වුණා. අපේ ප්‍රධානම තියෙන එක අරමුණක් තමයි මොකද අපේ තියෙන ඒ කියන්නේ වැඩපිළිවෙලේ තියෙන ප්‍රධාන දැක්ම තමයි ශ්‍රී ලංකා භූමිය තුල ජීවත් වෙන සකල විද ජාතීන් ඒ කියන්නේ සියලුම ජාතීන් එක රාශී කරගෙන ඒ ජාතීන් අතර ඉන්න සියලුම කලාකරුවන් මේ වැඩපිළිවෙලට බද්ධ කර ගැනීම අපිට ප්‍රමාදයක් වුණේ. අපි කලාකරුවන් වෙනුවෙන් අපි අරමුදලක් පිළිහිටවීම කියන කාරණේ අපේ ප්‍රධාන අපේ වැඩපිළිවෙලේ තියෙන ප්‍රධාන මාර්ගයක්. අන්න ඒ කාරණේ ටිකක් ප්‍රමාද වුණා මේ ඇතිවෙච්ච ගෝලීය තත්ත්වයත් එක්ක. හැබැයි දැන් අපේ දෙවර්ෂ පූර්ණ වැඩසටහනින් පස්සේ මෙතුමා සඳහන් කරා වගේ අපි ඒ කටයුත්තට ඊළඟ පියවර හැටියට අපි ඒ කටයුත්තට තමයි යොමු වෙන්නේ. හොඳයි ආචාර්ය ධම්මික දිසානායක මහත්මයා මේ කොහොමද කලාකරුවෙක් කලාකාරණයක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්නේ කොහොමද ඒකාබද්ධ කලා සංධානයත් එක්ක? ඒක හරි පහසුයි. අපේ ඒකාබද්ධ කලා සංධානයේට දුරකථන ඇමතුමක් දීලා හෝ අපේ තියෙන අත වශයෙන්ම මේ දුරකථන අංකයක් තියෙනවද කොහොමද? අපේ ඒ කියන්නේ අපේ සභාපතිතුමා හෝ ලේකම්තුමිය හෝ භාණ්ඩාගාරික හැටියට මම ජාතික සංවිධායක කවුරු හරි ඒවා ප්‍රසිද්ධ කරලා තියෙනවා අපි මේ කියන්නේ ඒ සියලු දෙනාගේම දුරකථන අංක. මේ ඒ අමතලා මේ ඒ සමාජිකත්වයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම මේ
අපේ තියෙනවා මේ කියන්නේ අපි මේ දකින දර්ශන මේ ඡායාරූප සහ ඒ දේවල් එක්කත් අපි කතා කරමු ඒකාබද්ධ කලා සඳහනේ මේ නියෝජනය කරන කලාකරුවන් විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් ඉන්න විශාරද සමන්දිසානායක මහත්මයා ඔබතුමන්ටත් විවෘතයි මේ දර්ශනත් එක්ක අපි කතා කරමු. ඔය පෙන්වන්නේ දැන් අපි කලා සන්ධානයේ පීඨෝපු දවස අපි පළවෙනි දවස කලා සන්ධානය ආරම්භ කරපු. ඉතින් පසු තමයි අපි පියවරෙන් පියවර මේ කලා සන්ධානයේ සුබ සාධන වැඩසටහන් සහ ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ. එතකොට එතනින් ඉදිරියට ඒ දර්ශනත් අපිට දකින්නට පුළුවන්. හොඳයි. අපි සංවේදී අර ඔබතුමා අහපු කාරණයට ගියොත් එහෙම අපි කලා සන්ධානයට බැඳෙන්නේ කොහොමද කියලා විශේෂයෙන් අපි අපේ සන්ධානයේ තියෙන ගිණුම් අංකය අපි හදලා තියෙන මේ පෝස්ට් එකක් විදියට ඒකට ගිණුමට මුදල් බැර කරලා ඒ ස්ලිප් එක ඒ පෝස්ට් එකේම තියෙන දුරකථන අංක දාලා ඒ පෝස්ට් එක තමන්ගේ ස්ලිප් එක නම ලියලා පෝස්ට් WhatsApp කරපුවාම අපි අපේ රිසිට් එකත් එක්ක උගේ සමාජිකත්වය ඔන්ලයින්ම ලබා ගන්නත් පුළුවන්. සහ මේ ඕනම කලාකරුවෙක් කලාකාරණියක් මාර්ගයෙන් විශේෂයෙන්ම දැන් සමාජික බොහෝ පිරිසක් ඉන්නවා සහ ඔවුන්ට නිර්දේශ කරන්න පුළුවන් මම හිතන්නේ මේ කලාකරුවන්ට කලාකාරණියන්ට ඒකත් එක විශේෂ තත්ත්වයක්. හොඳයි. අර බණ්ඩාගාරිකතුමා මේ කොහොමද ඔබතුමන් අර මූල්‍ය තත්ත්වය ගැන සඳහන් කළ මේ වැඩ කටයුතු කරන්න මූලදායකත්වය අනිවාර්යෙන් අවශ්‍යයි සහ ඒ සැලසුම් ක්‍රියාත්මක කරන දැන් අපි දන්නවා කලාකරුවෝ කිව්වහම අර මේ ජීවිකාව සමහර වෙලාවට බොහොම බැරෑරුම් වෙන්න පුළුවන්. හැබැයි මේ සියලු දේවල් ඇස්සේ මේ වැඩ කටයුතු සිදු කරන්න කොහොමද මූල්‍යමය ශක්තිය ලබා ගන්නේ? ඇත්තටම ඒ ගැන අපි සතුටු වෙන්න ඕන මේ තිබිච්ච ගැටලුකාරී තත්ත්වය ඇතුළෙත් අපේම සමාජිකත්වය මේ සෑම දෙයක්වටම විශාල අනුග්‍රහයක් දක්වුවා. ඒ කියන්නේ මොහොතක් දෙන්න අපි වෙලා බලමු. හොඳයි ආචාර්ය ධම්මික දිසානායක මහත්මයා අපි කතා කරමු. එතකොට සමාජිකත්වයම තමයි මේ කටයුතු සඳහා හුඟක් දුරට මේ මූල්‍යදායකත්වය ලබා දුන්නේ. ඊට අමතරව අපිට සමහර රාජ්‍ය ආයතන කීපයක් අනුග්‍රහය දක්වලා තියෙනවා. ඒ වගේම අපිට මේ කටයුතු වෙනුවෙන් අපිට සුබපතන නැත්නම් අපේ වෙල් විශේෂලා කීප දෙනෙකුත් අපිට උදව් කරලා තියෙනවා. ඉතින් මේ වැඩපිළිවෙල ටිකක් පුළුල්ල. මොකද අපි දිස්ත්‍රික් මට්ටමේ ඉන්නත් අපේ මේ ශාඛා පිහිටවීම දැන් ආරම්භ කරලා තියෙනවා මේ දෙවර්ෂ පූර්ණයෙන් පස්සේ. එතකොට ඒක ජාත්‍යන්තර එය දක්වාම මේක පුළුල් කිරීම තමයි අපේ ඒ ප්‍රධාන ඒ සමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන ඇතුළේ තියෙන ප්‍රධාන ඉලක්කය. හොඳයි. ඔය අතරේ විශාරද සමන්දිසානායක මහත්මයා මේ දැන් අපි දකින්න රටේ විවිධ සංගම් තියෙනවා. මේ සංගම් ගැන කතා කරනකොට බොහෝ වෙලාවට මේ සුබ සාධන ඉලක්ක කරගෙන තමයි මේ සංගම් පිහිටු වෙන්නේ, බිහි වෙන්නේ. හැබැයි ඒකාබද්ධ කලා සන්ධාන කියන්නේ සුබ සාධක සංගමයක් විතරද? තව මොනවා හරි කාර්යභාරයක් සිද්ධ කරනවද? අපි ඒකාබද්ධ කලා සන්ධානයේ හැටියට මේ මුලින්ම අපිට සිද්ධ වුණා සුබ සාධන කොටකට යොමු වෙන්න. නමුත් අපි මේ වෙන විට සමාජිකත්වයේ මුල් කරගෙන තමයි අපි දැනට අපි මේ සියලු ප්‍රවර්ධන කටයුතු සහ නිර්මාණ කටයුතු කරගෙන යන්නේ. ඒ අනුව අපි මේ වෙනකොට ටෙල් නාට්‍යයක් නිර්මාණය කිරීමට වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. වේදිකා නාට්‍යයක් සහ සංගීත ප්‍රසංගයක් ඒ කටයුතු මේ විදිහේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. සැලසුම් කරලා විතරක් නෙවෙයි පටන් ගන්න තියෙන්නේ. අපි හැම නිර්මාණයක් සඳහාම අපි සම්බන්ධ කරගන්නේ ඒකාබද්ධ කලා සන්ධානයේ සමාජිකත්වය. ඒතකොට ඒ ඔවුන්ට රංගපාන්නද ඒ අනිකුත් තාක්ෂණික කාරණාද තමන්ගේ අධ්‍යක්ෂණයද එහෙම නැත්නම් ගායනයේද වාදනයේද අපි සංගීත කණ්ඩායමක් නිර්මාණය කරමින් ඉන්නවා. ඒතකොට මේ සියලුම දේවල් අපේ සමාජිකත්වයත් එක්ක තමයි ප්‍රවර්ධනය කරන්නේ. ඔවුන්ට මේක ඇතුලේ ලොකු මේ එක පැත්තකින් වෘත්තීමය ආයෝජනයක් තියෙනවා. අනිත් පැත්තෙන් අපි වෘත්තීමය අරගලයක් විදිහට අපි මේ දවස් පූර්ණේ පසුව පවතින ඕනෑම රජයකට වෘත්තීය කලාකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ වැඩපිළිවෙල අපි මේ අප්‍රේල් මාසෙ ඉඳලා පටන් ගන්නවා. මොකද හේතුව ඔබතුමා කියපු කාරණා බොහොම වැදගත්. අර දේශපාලනයෙන් තොරව මේ විශේෂයෙන්ම දැන් කලාකරුවෝ ගැන කියනකොට අපි ඉතිහාසයෙන් දැම දන්න දෙයක් තමයි කලාකරුවෝ කිව්වහම මේ ප්‍රේක්ෂකයාට බොහොම හිතවත් සහ ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගත් චරිත. හැබැයි අර කාලයක් තිස්සේ අපි දකින දේ කලාකරුවෝ දේශපාලනික වෙනවා ඇතැම් හේතු මත. හැබැයි ජනතාව ඒ බාරගන්නේ නැහැ. කලාකරුවා ස්වාධීන කෙනෙකු විය යුතුයි කියන මතය තමයි ජනතාව ඉන්නේ. ඔබතුමත් මේ මතය දෙන්නේ. අනිවාර්යයෙන්ම අපේ කලා සන්ධානය තුළ කිසිදුම දේශපාලන වැඩපිළිවෙලක් නැහැ. අපි කිසිම දේශපාලන වේදිකාවක ඒකාබද්ධ කලා සන්ධානය නගින්නේ නැහැ.
අපි ස්වාධීනව අපේ කලා සන්ධානය තුළ පවතින ඕන රජයකින් අපි සහයෝග ලබා ගන්නට පුළුවන්. ඒ කලාකරුවාගේ වෘත්තීය නගා සිටුවීමට හෝ කලා ශාස්ත්‍රය වෙනුවෙන්. හැබැයි අපි අපේ කලා ශාස්ත්‍රය තුළ ඉන්න සියලුම මේ සංවිධානයේ ඉන්න කිසිම කලාකරුවෙක් මේ සංවිධානයට එකතු කරලා අපි සංවිධානය තුළින් දේශපාලන වැඩපිළිවෙලකට යන්නේ. නමුත් අපි කලා සංවිධානයක් විදියට ඒ සන්ධානයක් විදියට මේ රටේ යහපත් ගමන් මගක් සඳහා එක දේශපාලන වශයෙන් සිදුවෙන වැරදි සහ එහෙම නැත්නම් මේ රටට අවශ්‍ය මඟ පෙන්වීම කලාකරුවන් විදියට අපි මේ දෙවසර පූර්ණයෙන් පසු ආරම්භ කරනවා. මොකද කලාකරුවාට අවශ්‍ය වෘත්තීය උදාහරණයකට ගත්තොත් එහෙම වේදිකා නාට්‍ය. අපි දන්න ටෙලි නාට්‍ය හෝ වේවා සිනමාව හෝ වේවා ජනප්‍රිය ධාරාවන් වල තියෙන කලා මේ වෘත්තිකයන් ඉන්නවා. හැබැයි විශේෂයෙන් වේදිකා නාට්‍ය රූකඩ කලාව එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම චිත්‍ර මූර්ති කියන පැත්ත නර්තනය ඒ වගේ කලාවන් වලට අද අත් වෙලා තියෙන ඉරණම අතිශයින්ම ඛේදනීයයි. දැන් වෘත්තිකයන් විදිහට ඔවුන්ට ඒ වෘත්තිය කරගෙන යන්න විදිහක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි ඒ සම්බන්ධව දිගින් දිගටම මේ වෘත්තිකයන් ගොඩනැගීම සඳහා ඔවුන්ට අතදීම සඳහා අවශ්‍ය මැදිහත් වීම සංවිධානයක් විදිහට අපි ඒ සඳහා කටයුතු කරන දවස් පූර්ණයෙන් පසුව. හොඳයි ආචාර්ය දමක දිසානායක මහත්මයා මේ දැන් කලාකරුවෝ ගැන කතා කරනකොට දැන් අපේ රටේ කලාකරුවන්ගේ අර වෘත්තිමය භාවය ටිකක් අඩුද කියලාත් හිතෙනවා. දැන් ලෝකයේ ගත්තාම විවිධ රටවල් තියෙනවා කලා මාධ්‍යෙන් ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ගිය බොහෝ පිරිසක් ඉන්නවා. උන්ගේ ජීවන වෘත්තිය කලාව. හැබැයි අපේ රටේ කලාකරුවන්ගේ ජීවන වෘත්තිය කලාවද කියලා හිතෙන තරමට සමහර වෙලාවට ලැබෙන ආදායම් මත තමයි මේ හැමදේම තීරණය වෙන්නේ. අපේ වෘත්තියක් විදිහට කලාව කරන්න පුළුවන්ද? අපේ කලාකරුවන්ට මේ කලාවෙන්ම යැපෙන්න පුළුවන්ද? නැත්තම කිව්වොත් ටිකක් ඒක අපහසු තත්ත්වයක්. ඒ කියන්නේ අදට මේ වෙනකොට රටේ තියෙන තත්ත්වයත් එක්ක. ඒ කියන්නේ කලා කටයුත්තක්ම පමණක් නියැලිලා තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා කියන එක. නමුත් එහෙම නැතුවම නෙමෙයි. එහෙම ඒ විදිහට වෘත්ති වශයෙන් මේ කටයුතු කරන කලාකරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. එතකොට මේ අපේ එක මේ අරමුණක් තමයි අන්න දැන් ඒ කිව්ව කාරණේ හරි ඍජුවම සම්බන්ධ වෙනවා මේ වැඩපිළිවෙල ඇතුලේ තියෙනවා කලාකරුවන්ගේ වෘත්තීය හැකියාවන් සහ ඒ කියන්නේ ඔවුන්ගේ දැනුම කුසලතා ආකල්ප කියන කාරණා තුනම දියුණු කරන්න නැත්නම් ඒ සම්බන්ධව වැඩසටහන් විදිහට පුහුණු සන්ධානයක් විදිහට ඔබතුමන්ලගේ වැඩපිළිවෙලක් තියෙනවද අර කලාකරුවගේ වෘත්තිමය භාවය ඇති කරන්න? පැහැදිලිවම. ඒ සඳහා තමයි ඒ කටයුත්ත අපි සැලසුම් කරන්නේ. ඊළඟට ඒකේ කියන්නේ ඒකේ ක්‍රියාත්මක වීමේදී විවිධ පුහුණු වැඩසටහන් එතකොට රසවින්දන වැඩසටහන් ඒ වගේ ඒක ඇතුලේ කියන්නේ අධ්‍යාපනික දැනුම අර මම කිව්වා වගේ දැනුම ආකල්ප කුසලතා කියන කාරණා තුනම වර්ධනය කර ගැනීමට මේක ඉවහල් කරගන්න පුළුවන් වෙනවා අපිට ඉදිරියේදී. ඒ සම්බන්ධව අපේ සැලැස්මක් තියෙන. ඇත්තටම අපි මේ වෙනකොට විදේශ රටක් එක්කත් අපි යම්කිසි සාකච්ඡාවක් තියෙනවා මේ කටයුත්තේදී මේ පුහුණු වැඩසටහන් සම්බන්ධව කොහොමද මේ අපි ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නේ කියන එක. අපි ඉතින් විශාල බලාපොරොත්තුවක් තියලා තියෙනවා. මම හිතන්නේ ඉතින් තව වසරක් වගේ ඇතුළත අපේ මේ බලාපොරොත්තුවට යන්න පුළුවන් වෙයි කියලා. හොඳයි. විශාරද සමන්දිසානායක මහත්මයා මේ දැන් සංගම් මොන තරම් බෙහි වෙනවා දැන් අපි නොයෙකුත් සංගම් අහලා තියෙන විවිධ නම් වලින් කලා සන්ධාන පිහිටුවන්න කටයුතු කළා පහුගිය කාලෙදී. හැබැයි දැන් ඔය සංගම් අතරේ ඒකාබද්ධ කලා සඳහනේ වෙනස් වෙන්නේ කොහොමද? අපි දන්නවා කලාකරුවෝ කිව්වහම අර විශ්‍රාමයට වර ලබන්න නැහැ කියලා ඔබතුමා සඳහන් කළා. කලාකරුවන්ගේ වෘත්තීය සමිති නැහැ, වෘත්තීය සමිති පිහිටවන්න හැකියාවක් නැහැ. ආයතනයකට ඍජුවදායක වෙන්නේ නැති හින්දා මේ කරුණු කාරණාත් එක්ක කොහොමද ඒකාබද්ධ කලා සඳහනේ අනෙක් සංගම් වලින් වෙනස් වෙන්නේ? මොනවද මේ ඔබතුමාලගේ අර ෆෝමැට් එකේ ඉඳන් වෙනස් කරගෙන තියෙන්නේ? ඒක තමයි අපි මුලින්ම කිව්වේ. දැන් අපි කලා සන්ධානයක් විදිහට මේ කලා සන්ධානය තුළ එක විෂයක් මුල් කරගත්ත කලාකරු නෙවෙයි ඉන්නේ. මේකේ සිනමාවේ සිට චිත්‍ර මූර්ති කියන්නේ අස්පර්ශනීය කලාව දක්වා එහෙම නැත්නම් සම්ප්‍රදායික කලාව දක්වා ප්‍රාසංගික කලා සියලු කලා නිර්මාණකරුවන් මේ සන්ධානයේ ඉන්නවා. ඒක එක ලක්ෂණයක්. දෙවෙනි කාරණේ තමයි අපි සුබ සාධනයේ සිට කලාව සහ කලාකරුවාගේ වෘත්තිමය භාවය වෙනුවෙන් පෙනී හිටින කලා සන්ධානයක්. මොකද ඒක අපිට පසුගිය කාලය තුළ ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න බැරි වෙච්ච නිසා තමයි අපි දෙවර්ෂ පූර්ණයෙන් පසුව මේ සියලුම කටයුතු ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙන්නේ. එහෙදී අපි අනිත් කාරණේ තමයි අපේ කලා සන්ධානය තුළ ඊටාම හොඳ විනයක් පවත්වාගෙන යනවා.
ඒ කියන්නේ අපේ සංවිධානයේ ඉන්න සියලු සමාජිකයන් තුළ හොඳ විනයක් තියෙනවා. අපේ තියෙන සංවිධානයේ තියෙන WhatsApp group එක එහෙම නැත්නම් අපේ ඉන්න කණ්ඩායම group එකට ගිහින් බැලුවොත් ඕනම කෙනෙකුට තේරෙනවා අපි මොනතරම් ඒ තුල පවා විනයක් හදාන්න තියෙනවද කියලා. එහෙනම් අපි සමාජගත වීමේදී පවා අපේ තියෙන ඒ විනය අපි එළියේ තියෙන වැඩපිළිවෙලේ පවා ක්‍රියාත්මක කරනවා. ඒක අපි කරපු හැම වැඩසටහනකම දැක්කා. හැම සමාජිකයෙක් තුළම ඒ සංවිධානය කෙරෙහි තියෙන කැපවීම ඒ කියන්නේ ඔවුන්ගේ තියෙන ආකල්ප මේ වෙන විට ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා. අනිකු සන්දානත් එක්ක බලපුවාම අපිට යම්කිසි කාරණයක් සැලසුම් කරපුවාම මේ සැලසුම් කමිටුපත් කරලා බාර දුන්නාම අපිට ඊටාම ආකර්ෂණීය විදිහට ඔවුන්නේ වක්කීම් ඉෂ්ට කරන උදාහරණයක් විදිහට අපි මේ දෙවසර පූර්ණයත් එක්ක මුල් වෙලා තියෙන ආගමික වැඩසටහන ගත්තොත් එහෙම විශේෂයෙන්ම අපි මාර්තු 12 වෙනිදා බණ්ඩාරගම ගෝනදුව උත්තර චේතියාරාම විහාරස්ථානයේ පවත්වන විශේෂ ආගමික උත්සව මේ වැඩසටහන මාලාව ගත්තොත් එහෙම පස්වරු 3 ඉඳලා අපි 6 වෙනකන් අපි කරන්නේ කලාකරුවන් 100ක් ඇස් සහ පටක දන් දෙනවා. ඇස් සහ පටක දන් දීම කියන පූජා දානමය පින්කම ඊට පස්සේ සැරයටි දහසක් අපි දෙනවා අන්ද අපි අන්ද කියන්න සුදුසු නෑ නේද දෘශ්‍යාබාධ තත්ත්වයන් ඉන්න පුද්ගලයන්ට ඒ වගේම අපි එතනින් එහාට අපි සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් තියෙනවා අෂ්ටපාන පූජාවක් අපි ඒ ඔක්කොම කරන්නේ සියලුම කලාකරුවන් අපි 11 වෙනිදා ඉඳලා සියලුම දෙනා පේ වෙලා ඒක අපි කියමු උදාහරණයක් විදිහට මස් මාංශ වලින් කන්නේ නැතුව අපි ඊටාම කලාකරුවන් 200 ගාණක් විතර අපි සහභාගී බලාපොරොත්තු වෙනවා. නමුත් අපි 100ක් අනිවාර්යයෙන්ම මේ සඳහා සහභාගී වෙනවා. මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආගමික කියන්නේ කටයුත්තෙන් අපි ආරම්භ කරන දෙවසර පූර්ණය අපේ සහයෝගීත්වය සියලු කලාකරුවන්ගේ දායකත්වය ඔවුන්ගේ තියෙන ආකල්පය මේ දේවල් මුල් කරගෙන මේ ධර්මානුකූල වැඩපිළිවෙලකින් පසුව අපි සියලුම කලා ශාස්ත්‍රයන් පිළිබඳව එකිනෙක වෙන්වෙන් වශයෙන් උදාහරණයක් විදිහට ටෙලි නාට්‍ය කටයුතු ආරම්භ කිරීම සංගීත ප්‍රසංගය ආරම්භ කිරීම ඊට පස්සේ වේදිකා නාට්‍ය කටයුතු ආරම්භ කිරීම ආදී සියලුම වෘත්තීමය නිර්මාණ කටයුතු මේ වුණ පෙළගස්සලා තියෙනවා ඒවා ආරම්භ කරන්න අවශ්‍ය සියලු වැඩ පටන් ගන්න තියෙනවා ඒකේ දෙවෙනි අදියර පටන් ගැනීම සිදු කරන්නේ මේ මාර්තු 12 වෙනිදාකින් පසුව. හොඳයි. අපි බොහෝ දේ කතා කරන්න ඕනේ මාර්තු 12 වෙනිදා බොහොම විශේෂයි. සර්වරාත්‍රික පිරිත් සජ්ජායනයක් පැවැත්වෙනවා, පින්කම් මාලාවක් පැවැත්වෙනවා සහ වැඩසටහන් ගණනාවක් කලාකරුවන් 100 දෙනෙක් කර මෙතුමා සඳහන් කළා වගේම එස්.එස්. මස්ලී මේ පටක දන් දෙන්න සූදානම් වෙනවා. පින් කටයුතු පුණ්‍ය කර්ම බොහෝමයක් සංවිධානය කළ තියෙන ඒ දෙවර්ෂ පූර්ණයෙන් ආරම්භ වෙන ඉදිරි වසර ගණනාවේදී බොහෝ සැලසුම් ක්‍රියාත්මක කරන සූදානම් ඒකාබද්ධ කලා සඳහන්. තව බොහෝ දේ අපි කතා කරන්න ඕනේ. කලාකරු පිළිබඳව කතා කරනකොට අපි දන්නා විශේෂම ප්‍රේක්ෂක ජනතාව විදිහට ඔබ අප හැම දෙනෙක්ම බොහොම උනන්දුයි. ඒ හින්දාම අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සේ අපි කතා කරමු. රට කලාව සහ කලාකරුවාගේ හෙට දවස පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. ඒකාබද්ධ කලා සන්ධානයේ සභාපතිතුමන් විශාරද සමන් දිසානායක මහත්මයා වගේම භාණ්ඩාගාරිකතුමන් ආචාර්ය දමක දිසානායක මහත්මයා 7 වෙනි පැයට එකතු වෙන අපි විශාරද සමන් දිසානායක මහත්මයා දැන් ඔබතුමා සඳහන් කළා දැන් වසර දෙකක් ගත වෙලා තියෙනවා ඒකාබද්ධ කලා සන්ධානයේ පිහිටවල කාර්යභාරය දැවැන්තයි විශාල කාර්යභාරයක් පහුගිය අවුරුදු දෙක ඇතුළත සිද්ධ වුණා සහ ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්ව බොහෝ සේවාවන් සහ කාර්යභාරයන්. ඒ අතරදී දෙවර්ෂ පූර්ණිය දැන් මාර්තු මාසේ 12 වෙනිදා එළඹෙන සෙනසුරාදා දවසේ පවත්වන නියමිතයි. ඒ වෙනුවෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් ඒ වගේම පින්කම් මාලාවක් අපි වැඩියෙන් කතා කරමුකෝ මේ ගැන. මොනවද සිද්ධ වෙන කලාකරු 100ක් සහභාගී වෙනවා කියලා කිව්වා. විහාරස්ථාන 10ක් කේන්ද්‍ර කරගනිමින් වැඩසටහනක් පැවැත්වෙනවා. අපි මේ වැඩසටහන් මාලාව ගැන කතා කරමු. අපි බණ්ඩාරගම ගෝනදුව උත්තර චේතියාරාමය කේන්ද්‍ර කරන තමයි මේ ආගමික වැඩසටහන් ටික ක්‍රියාත්මක වෙන්නේ. මාර්තු මාසේ 12 වෙනිදා සෙනසුරාදා පස්වරු 3 සිට පසුදා 5 වන තුරු අපි මේ වැඩසටහන් පෙළගස්වලා තියෙනවා. ඊට ඒ සඳහා අපි ආසන්න විහාරස්ථාන 10ක් සම්බන්ධ කරගෙන තියෙනවා. මේ සඳහා දායකත්වයේ විදියට අපි කලා සන්ධානයේ කලාකරුවන් 100ක් ඇස් දන් දීම සහ පටක දන් දීම සිදු වෙනවා. දහසක් සැරයටි දානය කිරීම
ඊට පස්සේ අපි අෂ්ටපාන පූජාව සහ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වෙනවා. අපි එහෙම සහභාගී වෙන හැම කෙනෙකුටම අපි උන්ට අවශ්‍ය පහසුකම් ආහාර සියල්ල ලෑස්ති කරලා තියෙනවා. අනිත් කාරණා තමයි මහරගම සිට බණ්ඩාරගම උත්තර චේතිආරාමයේ විහාරස්ථානයට සහ යාමට අපහසු අය ඉන්නවා නම් මහරගම ඉඳලා අපි ප්‍රවාහන පහසුකම් සපයලා තියෙනවා. අවස්ථා දෙකකදී පස්වරු 4ට පළවෙනි අවස්ථාවේදී යන්න පුළුවන්. එහෙම නැත්නම් රැයට පිරිත් සඳහා සහභාගී වෙන කණ්ඩායමට රාත්‍රී 8ට නැවත සහභාගී වෙන්න අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයලා තියෙනවා. ඒ සඳහා දායක වෙන්න අවශ්‍ය කට්ටියට අපි ගොඩක් සමාජ මාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය හරහා දැනුවත් කරලා තියෙනවා. මට හෝ දුරකථන අංක වලට කතා කරලා දායකත්වය ලබා දෙන්නට පුළුවන්, සහභාගී වෙන්නට පුළුවන්. විශේෂයෙන් අපි ඉල්ලීමක් කරනවා සෑම කලාකරුවෙක්ම සුදුවතින් සැරසිලා නෙළුම් මලක් අරගෙන එන්න. සුදු නෙළුම් මලක් වෙනවා වඩා හොඳයි. අපි ඒ ආගමික කතාවත් ඒ විදිහටම අපි ඉෂ්ට සිද්ධ කරන්නේ අපේ දවසට පූර්ණයෙන් පසු අපි සැලසුම් කරපු සියලුම වැඩ කටයුතු පෙළගස්වලා තියෙනවා. ඒ විදිහටම ඉෂ්ට කිරීමට බලාපොරොත්තු වන ආධ්‍යාත්මික කලාකරුවන් තුළ ඇති කරන්නා වූ ආධ්‍යාත්මික ශක්තියින් වර්ධනය කිරීම සඳහා. අර ඔබතුමා සඳහන් කළ සිනමාව වේදිකාවට නාට්‍ය මේ සියල්ල අතරදී තම කලා මාධ්‍යයන් බොහොමයක් තිබෙනවා. මූර්ති කලාව, චිත්‍ර ශිල්පය මේ සියලු කලාකරුවන්ට විවෘතයි මේ වැඩසටහන් සමගින් සම්බන්ධ වෙන්න. අර ඔබතුමන් සඳහන් කළ දුරකථන අංකයට අමතන කියලා දුරකථන අංකය මතක් කරලා ඉන්නම් 0777යි 84යි 2000 0777යි 84යි 2000 මේ දුරකථන අංකයේ විශාරද සමන් දිසානායක මහත්මයාගේ. ඔබ කලාකරුවෙක් කලාකාරණියක් නම් තවමත් ඒකාබද්ධ කලා සන්ධානයේ සමාජිකත්වය අරගෙන නැත්නම් සහ මේ වැඩ කටයුතු වලට සහ සම්බන්ධ වෙන්න කැමති නම් ඔබටත් හැකියාව තියෙනවා මේ දුරකථන අංකයට අමතලා විස්තර ලබා ගන්න, තොරතුරු ලබා ගන්න. යතරේදී දැන් අර ඔබතුමා කියපු කතාව බොහොම වටිනා. කලාකරුවෝ කියන්නේ මේ ජාතිය අවදි කරන පිරිසක්. ජාතියේ ගමන් මඟ තීරණය කරන්නේත් සමහරට කලාකරුවෝ වෙන්න පුළුවන්. අපි දැන් වෙන රටවල් දැක්කම විශේෂයෙන් දැන් මේ දවස්වල වැඩියෙන් කතා වෙනවා යුක්‍රේනය පිළිබඳව. යුක්‍රේනයේ ප්‍රහසන නළුවෙක් මේ රංගන ශිල්පියෙක් තමයි ජනාධිපතිවරයා බවට පත් වුණේ. ජාතියක් වෙනස් කරන, ජාතියට අභිලාෂයන් එකතු කරන්න, ඉදිරි ගමන් මඟ තීරණය කරන කලාකරුවෙක්ට පුළුවන් ඕන තරම් උදාහරණ තියෙනවා. අපේ රටේ කලාකරුවොත් එහෙමයි. දැන් අපි දැක්ක පහුගිය කාලේ විවිධ ව්‍යසනකාරී තත්ත්වයන් ආවම, සුනාමිය ආවම පෙරමුණ ගත්තේ කලාකරුවෝ. ඒ අතරේදී දැන් කොරෝනාවේදීත් කලාකරුවන්ගේ පණිවිඩ අපි දැක්ක රූප මාධ්‍ය හරහා නැත්නම් ශ්‍රව්‍ය මාධ්‍ය හරහා ඔබ ශ්‍රවණය කරන්න ඇති මේ පණිවිඩ කොහොමද කොරෝනාවෙන් පරිස්සම් වෙන්නේ, ආරක්ෂා වෙන්නේ කියන කාරණා පිළිබඳව ඔය අතරේ දැන් ඔබතුමාගෙන් අහන්න හිතුණා. දැන් මේ වැඩ කටයුතු සිද්ධ වෙනවා, කලාකරුවන්ගේ සුබ සාධන කටයුතු සිද්ධ වෙනවා. දැන් කොහොමද කලාකරුවෝ විදිහට පහුගිය කාලේ කොරෝනා වසංගතයේ අපි දන්න බොහෝ අභියෝග බාධකාව රටේ ජනතාවට මොන හරි පිළිසරණක් වෙන්න කටයුතු කළාද? විශේෂයෙන් අපි දන්න නැති බැරි ඕන තරම් පිරිස් ඉන්න. හැබැයි කලාකරුවෝ පිහිට වෙන වාර අනන්තයි. සවිය කියලා වැඩසටහනක් තියෙනවා ඔබතුමන්ලාගේ. ඔව්, අපි සවිය කියන වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ කලාකරුවන් අපි සුබ සාධනය කරනවා වගේම කලාකරුවන්ගෙන් රටට අපි මොනවද කළ යුත්තේ කියන තැන අපි සාකච්ඡා කරලා අපි තීරණය කරා සවිය කියලා. අපි ලංකාවේ යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් අතිශයින්ම අමාරුවෙන් ජීවත් වෙන පුද්ගලයන් වෙනුවෙන් සහ ඒ සුබ සාධනය අවැසි පුද්ගලයන් තෝරාගෙන අපි ඔවුන්ට උදව් කරන්නට අපි පළවෙනිම වැඩසටහන විදිහට ගම්පොළ වැලිගල්ල ප්‍රදේශයේ ස්ත්‍රාබාධිත මවකට අපි රුපියල් ලක්ෂයක විතර ආධාර කළා. අපි කලා සන්ධාන විදිහට ගිහිල්ලා අපි ආධාර සියලුම දේ ගෙදරටම ගිහිල්ලා බාර දීලා අපි ඔවුන්ට ශක්තියක් වුණා. අපි එවැනි වැඩ පිළිවෙලකුත් ලෑස්ති කරලා තියෙනවා. මේ සවිය කියන්නේ අපි හැම වෙලේම කලාකරුවාගෙන් රටට මොකද්ද වෙන්න ඕන කියලා රටේ ජනතාවට සමාජයට කළ යුතු යුතුකම් විදිහෙන් තමයි අපි ඒකබද්ධ කලා සන්ධානයේ සවිය ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම තමයි අපි කලාකරුවන් පෝෂණය කරනවා වගේම කලාකරුවන්ගේ වෘත්තිය නගා සිටුවනවා වගේම ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා වගේම සංවිධානයක් විදිහට අපේ සහෝදරත්වය සහ අපේ තියෙන සංස්කෘතික එමෙත අක්මුල් පවත්වාගෙන යන්නත් අපි කටයුතු කරනවා. මොකද හේතුව දැන් අපේ සමාජය තුළ ආචාර ධර්ම එහෙම නැත්නම් අපි කතා කරන සමාජීය පසුබිම ගිලිහෙමින් තියෙනවා කියන කතා කරනවා. ඒ නිසා අපි පාසල් අධ්‍යාපනයේ සිට වැඩිහිටියන් දක්වා එන ගමන් මගට
කලාකරුවන් විදියෙන් මැදිහත් වෙලා අපි විශේෂයෙන් අධ්‍යාපන කටයුතු අධ්‍යාපන පාසල් මුල් කරගෙන රසවින්දන වැඩසටහන් එහෙම නැත්නම් සමාජයට දෙන්න ඕන දායකත්වය කලාකරුවාගේ ස්වභාවිත කලාවක් වෙනුවෙන් අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳ ඔය අතර දැන් පැවැත්වෙනවා මාර්තු මාසේ 12 වෙනිදා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයේ සහයේ පින්කම් මාලාව දෙවසර අභියස කියලා තමයි නම් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකේ සමස්ත කලාකරුවන්ටත් රටටත් ජනතාවටත් සෙත්පතා පවත්වන සර්වරාත්‍රික පිරිත් ධර්මදේශනාව සහ සමගාමීව පවත්වන දානමය පින්කම මාර්තු මාසේ 12 වෙනිදා පැවැත්වෙනවා. බණ්ඩාරගම ගෝණදෝ උත්තර චේතියාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන්නේ. දැන් මේ කටයුතු මෙහිම සිද්ධ වෙන අතරේදී ආචාර්ය ධම්මික දිසානායක මහත්මයා මේ දැන් රටේ ලොකු කතිකාවක් ඇති වෙලා තියෙනවා. කතිකාවක් මේ කාලෙක ඉඳන් මේ දේ ගැන විශේෂයෙන් ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. කලාකරුවන්ට විශ්‍රාම වැටුපක් ඇති කරන්න. රජයේ දායකත්වය මේ සඳහා ලැබිලා තියෙනවා. කලාකරුවෝ කියන්නේ අර විශ්‍රාම ජීවිතෙත් සමහර වෙලාවට ඒ විදිහට ගත කරන්නේ නැති පිරිසක් නේ. විශ්‍රාම ගියත් මේ පිරිස රංගනයට දායක වෙනවා. කලාමාධ්‍යන්ට සහ සම්බන්ධ වෙනවා. හැබැයි ඔවුන්ටත් විශ්‍රාම වැටුපක් අවශ්‍යයි. ජීවිතේ සැඳෑ සමය ගත කරන බොහෝ කලාකරුවෝ පිරිසක් ඉන්නවා. බලාපොරොත්තුවක් නැද්ද මේ වගේ විශ්‍රාම වැටුපක් ඇති කරන්න? ඔව් බලාපොරොත්තුවක් විතරක් නෙමෙයි ඇත්තටම අපි ඒ සම්බන්ධව දැනට ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් රාජ්‍ය ආයතනයක්ම එක්කම තමයි අපි මේ කටයුත්තට මුලපුරුවේ. මේ කටයුත්තේදී වෙන්නේ දැන් විශ්‍රාම වැටුපක් කියන්නේ දැන් කිසියම් ආයතනයක කරන සේවයක රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකදී තමන්ගේ වැටුපෙනුත් කොටසක් එක්කදායක වෙනවා. එහෙම නැත්නම් රජේ නම් රජයෙන් ඒ විශ්‍රාම වැටුප ගෙවනවා. නමුත් අපි කලාකරුවන්ට ඒ තත්ත්වේ නැති නිසා අලුත් ඒ කියන්නේ වෙනස් විදිහේ වැඩපිළිවෙලක්. ඒක අපි හඳුන්වන දායකත්ව විශ්‍රාම වැටුප කියලා. ඒ කියන්නේ තමන්ට යහපත්ව හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් කාල සීමාව නැත්නම් තරුණ කාලේ වගේ ඉඳලා ඒකට දායකත්වය ලබා දුන්නාම අවුරුදු 60ේදී 60 ඉඳලා ඉදිරියට මේ තමන්ගේ කියන්නේ ජීවිතේ අවසාන මොහොත දක්වාම ඒ විශ්‍රාම වැටුප ලබා ගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක්. හැබැයි මේකේ තියෙන වෙනස කලාකරුවත් යම් ප්‍රමාණයක දායකත්වයක් මේකට දක්වන්න ඕන. ඒ විදිහේ වැඩසටහනක් අපි මේ දැනට සැලසුම් කළා. ඇත්ත වශයෙන්ම මේ ඒ කියන්නේ මූලික සාකච්ඡා ටිකත් අපි අවසන් කරලා තියෙනවා. දැන් මේ ඇත්තට මේ මොහොතේ තියෙන්නේ රජයත් සමග කියන්නේ අපි සංස්කෘතික දෙපාර්තමේන්තුවත් මේ කටයුත්තදී යම්කිසි මේ දායකත්වයක් ලබා දෙන්න. මොකද සමාජ ආරක්ෂණ මණ්ඩලය තමයි මේකට මැදිහත් වෙන්නේ මුල් වෙන්නේ. මොකද ඒ ආයතනයෙන් තමයි මේ සියලුම කළමනාකරන කටයුතු කරන්නේ. එතකොට දැන් මේ වෙනකොට සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ සංස්කෘතික දෙපාර්තමේන්තුව කියන ආයතන දෙකේ එකතු වෙලා මේ සම්බන්ධව ඒ සැලැස්ම හදමින් ඉන්නවා. කලාකරුවෝ කියන්නේ දැන් මේ ඔවුන්ගේ කලා කටයුතු වලින් සමහර වෙලාවට තරුණ කාලෙදී බොහොම දක්ෂ විදිහට වැඩ කටයුතු කළා. අපි කියන දුවලා පැනලා වැඩ කරන බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි මේ පිරිස වයසට යනකොට කල්ගත වෙනකොට අර සමහර පිරිස ඉන්නවා හරියට කළමනාකරණය කරගන්නවා. මේ ලැබෙන මුදල් මේ ඉතුරු කරන දේවල් මේ හැමදේම කළමනාකරණය කරගන්න බොහෝ පිරිසක් එහෙම කරනවා. හැබැයි අතලොස්සක් පිරිස ඉන්නවා තරුණ කාලෙදී බොහොම මහන්සිලා වැඩ කරනවා. මුදලුත් උපයනවා. හැබැයි ජීවිතේ සැඳෑ සමය ගත කරනකොට අවසානයේදී පිළිසරණක් පිහිටක් වෙන්නට කවුරුත් නැහැ. හැම දෙනෙක් වෙනුවෙන්ම තමයි මේ කටයුතු සංවිධානය කරලා තියෙන්නේ, සූදානම් කරලා තියෙන්නේ. ඒක ආබද්ධ කලා සඳහනේ මේ වැඩ කටයුතු සිද්ධ කරන්න තව බොහෝ දේ කතා කරන්න ඕනේ. ඉදිරි ගමන් මග මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ සියල්ල ගැන කතා කරමු විරාමයක් කරගෙන. අපේ රටේ කලාකරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් ඒකාබද්ධ කලා සඳහනේ කාර්යභාරය පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. අපිත් එක්ක ඉන්න බණ්ඩාකාරිකතුමන් ඒකාබද්ධ කලා සඳහනේ ආචාර්ය ධම්මික දිසානායක මහත්මයා සඳහන් කළ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය පිළිබඳව සහ මේ කටයුතු සිද්ධ වෙන කලාකරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් තව මොනවද වෙන කටයුතු සිද්ධ වෙන්නේ? ඇත්තටම මම කැමති අපේ ආදරණීය කලාකරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න. මේක ඊටාම මේ කියන්නේ වටිනා අවස්ථාවක්. ඒ වගේම හෙට දවස ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඒ කියන්නේ සුරක්ෂිතය වෙනුවෙන් මේ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. මොකද දැන් අපිට හොඳ උදාහරණයක් තියෙනවා මේ පහුගිය අවුරුදු 2ක කාලයේ මේ ගෝලීය වසංගත තත්ත්වයට එක්ක අපි මුණ දීපු
මේ කියන්නේ වටපිටාව ඒක නැවත අපි කියන්න අවශ්‍ය නැහැ. අපි හැමෝටම මේ අත්දැකීම තියෙනවා. ඒ නිසා එවැනි තත්ත්වයක් මොකද ඉදිරියේ කොයි විදිහ කියන ස්වභාවික දේවල් හෝ මේ කියන්නේ අපිට හෙට දවස තීරණය කරන්න බෑනේ. ඒක හින්දා අද දවසේ ඒකට සූදානමක් තිබුණොත් හෙට දවස සුරක්ෂිතයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා මේ කාර්යයත් එක්ක එකතු වෙන්න අද හැකියාව තියෙන මොහොතේදී ඒ කියන්නේ ඊටම සුළු මුදලකින් ඇත්තටම කිව්වොත් මාසෙකට රුපියල් 100ක් වගේ මුදලකින් මේක ආරම්භ කරන්න පුළුවන්. දායකත්වයේ දෙන්න. බොහොම පුංචි මුදලක් අද ඒ වගේම එතන ඉඳලා තව තමන්ට හැකියාව තියෙනවා නම් ඊට වැඩිය වැඩි මුදලකට යන්නත් පුළුවන්. යතුරු මේ දැන් අර ඔබතුමන්ලා ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීම කටයුතු අධ්‍යක්ෂණය කිරීම කටයුතු සිදු කරනවා කියලා කිව්ව කොහොමද දැන් මේ ටෙලිනාට්‍ය වැඩ කටයුතු මොන වගේ මට්ටමකද තියෙන්නේ? ටෙලිනාට්‍ය වැඩ කටයුතු කියන්නේ මූලික ඒ කියන්නේ අපේ මේ ප්‍රධානම වශයෙන් කිව්වොත් ප්‍රී ප්‍රොඩක්ෂන් එක. නැත්නම් పూర్ව නිෂ්පාදන කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ. පිටපත දැන් සම්පූර්ණයි. දැන් මේ වෙනකොට අපේ මේ නල්නෙලියන් තේරීම නැත්නම් කාස්ටිං ස්ටේජ් එකේ තියෙන්නේ. ඊළඟට අපි ඉසව් සම්බන්ධීකරණය කළා ඊට පස්සේ රූපගත කිරීම වලට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කොහොමත් මේ අප්‍රේල් මාසයේ අවසන් වෙනකොට අපි වැඩ කටයුතු ඒ කියන්නේ රූපගත කිරීම ආරම්භ කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා. ඒ වගේම අපි දැන් විශේෂයෙන් මතක් කරන්න ඕන මේ ආගමික කටයුතු වලින් පස්සේ අප්‍රේල් නිවාඩුව ඊළඟට ඉදිරියේ එනවා. ඒකෙන් පස්සේ අපි ඉක්මනින්ම අපේ පළවෙනිම මේ කියන්නේ රාජකාරිය හැටියට අපි දිස්ත්‍රික් සංවිධාන පිහිටුවීමේ කටයුත්ත කරනවා. ඉතින් ඒ නිසා අපේ ආදරණීය කලාකරුවන්ගෙන් නැවතත් මම ඉල්ලීමක් කරනවා ඔබගේ පළාත නැත්නම් ඔබ ජීවත් වෙන දිස්ත්‍රික්කයේ ඒ කියන්නේ ප්‍රධාන මේ අපේ කියන්නේ සන්දානයේ තුල සමාජිකත්වය ගන්න බැරි වුණත් දිස්ත්‍රික් සංවිධානයේ සමාජිකත්වයේ ගැනීමට උනන්දු වෙන්න. එතකොට ඒ හරහා ඔබට ඉදිරියේ බොහෝ කියන්නේ අවශ්‍ය සුබ සාධන කටයුතු සහ අනෙකුත් දැනුවත් වීම මේ හරහා සිද්ධ කරගන්න පුළුවන්. හොඳයි. දැන් ආචාර්ය ධම්මික දිසානායක මහත්මයා සඳහන් කළා දිස්ත්‍රික් සංවිධාන කටයුතු ආරම්භ වෙනවා කියලා. විශාරද සමන් දිසානායක මහත්මයා මේ කොහොමද දිස්ත්‍රික් සංවිධාන කටයුතු සිද්ධ වෙන්නේ? ඇයි මේ විදිහට දිස්ත්‍රික්ක වලට යන්න හදන්නේ? විශේෂයෙන්ම අර ඈත ප්‍රදේශවල ඉන්න කලාකරුවෝ අර ඔවුන්වත් ඔබේ සංගමයට දායක කරගන්නද මේ බලාපොරොත්තු? ඔව් විශේෂයෙන්ම අපි මේක සැලසුම් කළ තිබුණේ මීට අවුරුද්දකට කලින් තිබුණු ගැටලු සහගත තත්ත්වයන් නිසා තමයි අපි මේක පහුවෙන්න හේතු වුණේ. අපි විශේෂයෙන්ම දවසර පූර්ණ සම්මේලනයට යන්නට පෙර පළවෙනි දිස්ත්‍රික් සංවිධානයේ පිහිටවීම අනුරාධපුරයෙන් ආරම්භ කරනවා. මොකද අනුරාධපුර මුල් කරගෙන අපි ඒකබද්ධ කලා සංධානයේ දිස්ත්‍රික් සංවිධානයේ පිහිටවන්නේ විශේෂයෙන් කලාකරුවෝ විශාල ප්‍රමාණයක් අනුරාධපුරයට අපිට ඉල්ලීම් කරලා තිබුණා සංවිධානයේ පිහිටවන්න කියලා. අපි ඒ දිස්ත්‍රික් සංවිධානයේ පිහිටවීම මුල් කරගෙන අපි අනුරාධපුරයේ විශාල කියන්නේ සියලුම කලාකරුවෝ ඒකබද්ධ කරගෙන අපේ සංවිධානයේ කලාකරුවෝ සහභාගී වෙලා සංගීත ප්‍රසංගයක් පවත්වනවා අපි. ඒ ප්‍රසංගයෙන් පසුව තමයි ප්‍රසංගයේ දිනේම තමයි අපේ සංවිධානයේ සමාජිකත්වය ලබා දෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා. විශේෂයෙන් කියන්නට ඕනේ මේ අපි යාපනයේ මුල් කරගත්ත සහ ලංකාවේ සියලුම දෙමළ කලාකරුවන් දෙමළ තමන්ගේ භාෂාව කරගත්ත කලාකරුවන් 130ක ප්‍රමාණයක් අපිත් සමග ඉදිරි මාසයේදී සම්බන්ධ වෙනවා. ඒක මේ වෙනකොට අපේ නාම ලේඛන සියල්ල ලබා දීලා තියෙනවා අපේ සංවිධානයත් එක්ක එකතු වෙන්න. අපි ඒ සඳහාත් අප්‍රේල් මාසයෙන් පසුව යාපනයේ පිටත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන යාපන දිස්ත්‍රික්කයේ මේ සංවිධාන කටයුතු ආරම්භ කරන්නට. ඒ ආකාරයෙන් දිස්ත්‍රික් සංවිධාන කටයුතු සිද්ධ වෙනවා. ඒ අතරදී අර මේ ඔබතුමා මේ කොරෝනා කාලය ගැන කතා කළා. කොරෝනා කාලේ කලාකරුවන්ගේ දුවදරුවන් වෙනුවෙන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා කියලා සඳහන් කළා. ඔව් මුලින්ම අපි ඒක සඳහන් කළේ අර හැම ගෙදරකටම අපි වියලි ආහාර මල්ලක් ලබා දුන්නා. ඒක අපි කොළඹ කියලා බැලුවේ නෑ ලංකාවේ සියලු දිස්ත්‍රික්කවලට. ඊට පස්සේ අපි කොවිඩ් වසංගතය අවසන් වෙලා පාසල් ආරම්භ කරාට පසුව ආරම්භ කරන්න දිනයට පෙර අපි සෑම සමාජිකයෙකුගේම දරුවන්ට පොත් පාර්සලයක් සියලුම අංග සම්පූර්ණ කවර පෙට්ටියේ ඉඳලා සියලුම අංග සම්පූර්ණ පොත් පාර්සලයක් ලබා දුන්නා. ඊට අමතරව අපි ඔවුන්ගේ මේ පාසලට කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පව මැදිහත් වෙන්නේ විශේෂයෙන් කලාකරුවෙකුට ඔවුන්ගේ අභිමානය රැකගෙන
මේ සමාජය තුළ නැගී සිටින්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඕන. මොකද හැමෝම ගොඩක් කට්ටිය කතා කරන්නේ සුබ සාධන. එහෙම නෙවෙයි අපිට ඕන වෙන්නේ අර මාළු නෙවෙයි බිලිපිත්තක් කියලා. ඒ නිසා අපි අරක මුල් අවශ්‍යතාවය මුල් කරගෙන ඒක කලාට අපි දැන් අප්‍රේල් මාසෙන් පසුව මාළු නෙවෙයි දෙන්නේ බිලිපිත්ත. ඒ නිසා තමයි අපි ටෙලි නාට්‍ය පටන් ගන්නෙ, වේදිකා නාට්‍ය පටන් ගන්නෙ. විශේෂයෙන් අපි රූකඩ කලාව සම්බන්ධව අපි මේ ගාල්ල ප්‍රදේශයේ අපි සාකච්ඡා කරමින් ඉන්නවා ඔවුන් හම්බෙන්න යන්න. ඒ වගේ සෑම වෘත්තිකයන් සඳහාම අපි අවස්ථාව ලබා දෙමින් ඔවුන්ගේ වෘත්තිය නගා සිටීමට තමයි අපි අප්‍රේල් මාසෙන් පස්සේ පටන් ගන්නෙ. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සියලුම කලාකරුවන්ට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා අපිත් එක්ක. ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම සහ ඔවුන්ට අවශ්‍ය ශක්තිය අපි වෘත්තීය නිපුණත්වයට වගේම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අපි ඉදිරියේ දිගින් දිගටම පෙනී හිටිනවා. ඔවුන්ගේ විශ්වාසය තියාගන්න අපි කිසිම විටක මේ ඒකාබද්ධ කලා සන්ධානයේ දේශපාලන ගමන් මඟට අවතීර්ණ වෙන්නේ නැහැ. අපේ දේශපාලනය වෙන්නේ කලාව, රට සහ කලාකරුවා. ඒ වචන බොහොම වටිනවා අපිට. අපේ දේශපාලනය වෙන්නේ රට, කලාකරුවෝ, රටේ සුබ සාධනය. ඒ තමයි ඒකාබද්ධ කලා සන්ධානයේ බලාපොරොත්තු සහ අභිලාෂය. ඔබත් කලාකරුවෙක් නම් කලාකාරිනියක් නම් ඔබටත් හැකියාව තියෙනවා ඒකාබද්ධ කලා සන්ධානයේ සමගින් සම්බන්ධ වෙන්න. දුරකථන අංකය මතක් කරනම් 0.73 84 2.03 0.777 84 2000 කෙටියෙන්ම කිව්වොත් එහෙම සම්බන්ධ වෙනවා විශාරද සමන් දිසානායක මහත්මයාත් එක්ක මේ ඒකාබද්ධ කලා සන්ධානයත් එක්ක ඔබට සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. මේ අනිකුත් වැඩ කටයුතුත් එක්ක සහ සම්බන්ධ වෙන්න පුළුවන්. අවසානයේදී රට අංක 1ට ගෙනියන්න ඔබටත් හැකියාව දායකත්වය ලබා දෙන්න ඉඩකඩ තිබෙන බව අපි මතක් කරනවා. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණාට. අද දවසේ ඒකාබද්ධ කලා සන්ධානයේ සභාපතිතුමන් විශාරද සමන් දිසානායක මහත්මයා අපිත් එක්ක එකතු වුණා. බොහොම ස්තුතියි. ඒ වගේම අපිත් එක්ක භාණ්ඩාගාරිකතුමන් ආචාර්ය ධම්මික දිසානායක මහත්මයා එකතු වුණා. බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට අපි කලා සන්ධානයේට ඒකාබද්ධ කලා සන්ධානයේට සුබ පතනවා. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න මාර්තු මාසයේ 12 වෙනිදා සෙනසුරාදා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය පැවැත්වෙනවා. ඔබටත් සම්බන්ධ වෙන්න හැකියාව තිබෙනවා. ඒ අතරදී ඔබට මතක් කරන්නේ අද දවසේම ITN මාධ්‍යජාලයේ අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අපි සංවිධානය කරන විශේෂ වැඩසටහන අද දවසේ කමත පරිශ්‍රයේදී පැවැත්වෙනවා. සියලු වැඩ කටයුතු සූදානම් ලහි මේ වෙනකොට වැඩ කටයුතු සූදානම් වෙමින් තිබෙනවා. අපි ඔබට ආරාධනා කරනවා අද දවසේ අපිත් එක්ක එකතුලා ඉන්න කාන්තාවක් නම් ඔබ ඔබේ ජීවිතේට වැදගත් බොහෝ දේ කියා දෙන්න අපි සූදානම් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා ITN අපිත් එක්ක. අපි සූදානම් 7 වෙනි පැය මේ විදිහට අවසන් කරන්න යලිත් ඔබව මුණ ගැහෙන්නේ හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්.